හරි බලන්න 2008 අවුරුද්දේ දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක 2008 අවුරුද්දේ දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක සර්ල්ගේ ක්‍රමය භාවිතයෙන් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම සඳහා භාවිතා කරන පරීක්ෂණාත්මක ඇටවුමක කොටසක් රූපයේ දැක්වෙනවලු. ඔබ ආර්ට සම්බන්ධ කළ යුතු උපකරණයයි රූප සටහනක් ආර් බටයට ඉදිරියෙන් දී ඇති අවකාශයෙහි සුදුසු ස්ථානයේ අඳින්නලු. ඔබ උපකරණය ආරට සම්බන්ධ කරන ආකාරය පැහැදිලිව පෙන්වන්න. දැන් ආරට අපි සම්බන්ධ කරන්න ඕනේ අර දකුණු පැත්තේ B කෙළවරට කිට්ටුව නලය වටේ ඔතලා තියෙන දණ්ඩ වටේ ඔතලා තියෙන නලයෙන් ජලය ගැලීම සඳහා උපකරණයක්නේ. ජලය ගැලීම සඳහා උපකරණයක්නේ. ඒ ජලය ගැලීම අනවරත කරන්න එපා. නියත ශීඝ්‍රතාවයෙන් ජලය ගලන්න එපා. එතකොට නියත ශීඝ්‍රතාවයෙන් ජලය ගලන්න නම් අපි ඔතන ආරට සම්බන්ධ කරන්න ඕනේ නියත පීඩන හිසක්නේ. ඔය නියත පීඩන හිස ආරට සම්බන්ධ කරන ආකාරය අහන්නේ. නියත පීඩන හිස ආරට සම්බන්ධ කරන ආකාරය අහන්නේ. දැන් මෙන්න මේ විදිහට තියෙනවා ආර් කියන නලය. එයාට ජලය ඇතුල් කරන්න නියත පීඩන හිස තියෙන්න ඕනේ. දැන් මේ ආර්ට ජලය ඇතුල් කරන්න නම් නියත පීඩන හිස ආර්ගේ මට්ටමට වඩා ඉහළින් තියෙන්න ඕනේ. නියත පීඩන හිස ආර් මට්ටමට වඩා ඉහළින් තියෙන්න ඕනේ. මේ නියත පීඩන හිසේ තියෙනවා බිහිදොර තියෙනවා පිටාර නලය තියෙනවා ඇද්දොර තියෙනවා. ඔය ඇද්දොර හඳුනගන්න පුළුවන් ඇද්දොර තමයි වඩා විශාල විවර වෙන්නේ. ඇද්දොර තමයි වඩා විශාල විවර වෙන්නේ. එතකොට මෙන්න මේ බිහිදොර සම්බන්ධ වෙන්න ඕනි අර ආරට. බිහිදොර සම්බන්ධ වෙන්න ඕනි ආරට. පිටාර නලයෙන් ජලය පිටාර වෙනවා. හරිද? ඒ පිටාර වෙන ජල ටික එකතු කරගන්න ඕන නම් වෙන නලයක් තියන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. මේක අදාළ නැහැ. ඊළඟ ඇද්දොරෙන් තමයි ජලය ඇතුල් කරන්න ඕනි. එතකොට අපි ඇද්දොර තමයි ලැබ් එකේ තියෙන ටැප් එකට සම්බන්ධ කරන්නේ. ලැබ් එකේ තියෙන ජල තරාමයට සම්බන්ධ කරන්න ඕනි ඇද්දොර. හරිද? ඇද්දොර තමයි ජල තරාමයට සම්බන්ධ කරන්න ඕනේ. ඔය විදිහට තියෙනවා. ඒතර මෙතන වෙන්නේ මේ ඇද්දොරෙන් ඇතුල් වෙන ජලය නිසා මේ නලයේ පිරෙන්නේ අර පිටාර නලයේ මට්ටමට විතරයි. ඊට වඩා උඩට යන්නේ නැහැ. ඊට වඩා උඩට යන්න හදුව ගමන් පිටාර නලයෙන් ජලය පිටාර වෙලා අර ද්‍රව මට්ටම නියත කරගන්න. ඊට පස්සේ නියත පීඩන අන්තරයක් යටතේ තමයි අර බිහිදොරෙන් ජලය ඉවතට යන්නේ. නියත පීඩන අන්තරයක් යටතේ තමයි බිහිදොරෙන් ජලය ඉවතට යන්නේ. නියත පීඩන අන්තරයක් යටතේ යන නිසා නියත වේගෙන් යනවා කියලා සලකන්නත් පුළුවන්. මෙතන නියත පීඩන හිස සම්බන්ධ කරනකොට විශේෂයෙන් පිළිපදින්න ඕනි කරුණු කීපය තමයි ඇද්දොර විදිහට වඩා විශාල විවරය තියෙන්න ඕනි. බිහිදොර විදිහට කුඩා විවරය තියෙන්න ඕනි. නියත පීඩන හිස ආර නලයට වඩා ඉහළින් තියෙන්න ඕනි. හැබැයි ඉහළින් තියෙනවා කියලා ගොඩාක් ඉහළින් තියෙන්න බෑ. ගොඩාක් ඉහළින් තිබ්බොත් ජලය ගලන වේගය වැඩි වෙනවනේ. එතකොට ජලය ගලන වේගය වැඩි වෙලා ජලයට තාපය අවශෝෂණය කර ගැනීමේ හැකියාව අඩු වෙනවා.
ඒ නිසා ගොඩක් ඉහළින් තියෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක ඉහළින් තියෙන්න ඕන. සාමාන්‍ය ප්‍රමාණයක ඉහළින් තියෙන්න ඕන. ওই ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා. මොනවද ලක්ෂණ ටික? ඇද්දොර සඳහා වඩා විශාල විවරය භාවිතා කරන්න ඕනි. බිහිදොර සඳහා කුඩා විවරය භාවිතා කරන්න. R නලයට වඩා තරමක ඉහළින් R නලයට වඩා තරමක ඉහළින් නියත පීඩන හිස තියෙන්න ඕන. R නලයට වඩා තරමක ඉහළින් නියත පීඩන හිස තියෙන්න ඕන. ඊළඟට B කොටස අහනවා මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය අමතර උපකරණ මොනවද කියලා. මෙම පරීක්ෂණය සිදු කරන්න අපිට අත්‍යවශ්‍ය අමතර උපකරණ ටික. අපිට මෙතන උපකරණ ගැන මුකුත් දීලා නැහැනේ. උපකරණ ගැන මුකුත්ම සඳහනක් දීලා නැහැ. හරිද? එතකොට අපිට අත්‍යවශ්‍ය උපකරණ ටික මොනවද? මේකේ මනින්නේ මොනවද කියන්නේ? මේක මිනුම් ගන්න පාඨාංක වලට අදාළ උපකරණ ටික මොනවද කියලා බලමු මුලින්ම. මිනුම් මේකේ මිනුම් වලට අදාළ ඒවා මුලින්ම බලමු. අපිට උතන නලයේ විස්කම්බේ මැන ගන්න එපේ. හරස්කඩ වර්ගඵලය හොයාගන්න. නලයේ විස්කම්බේ. නලය කියන්නේ මේ දණ්ඩ විස්කම්බේ. ලෝහ දණ්ඩ විස්කම්බේ. කැපිටල් D කියලා පෙන්නලා තියෙන රූපේ. අන්නේ කැපිටල් D ව මැන ගන්න ඕන. හරිද? අපිට ලෝහ දණ්ඩ විස්කම්බේ මැන ගන්න ඕන. හරි. ඔතන පෙන්නලා තියෙන කැපිටල් D විස්කම්බේ මැන ගන්න ඕන. එහෙනම් කැපිටල් D විස්කම්බේ මැන ගන්න. කැපිටල් D විස්කම්බේ මැන ගන්න අපිට ඕනි කරනවා වර්නියර් කැලිපරයක්. එහෙනම් අවශ්‍ය කරන උපකරණ ටික දාගමු මුලින්ම දාගමු මිනුම් ලබා ගැනීමට අවශ්‍ය උපකරණ ටික. හරිද? එතකොට D විස්කම්බේ මැන ගන්න වර්නියර් කැලිපරයක් ඕනි. ඊළඟට මේ සිම්පල් D උෂ්ණත්ව මාන දෙක අතර පරතරය මැන ගන්න ඕනි. සෙල් උපකරණේ තාප සන්නයන වෙන ශීඝ්‍රතාවය එළියද්දී. ඒකට අපිට ඕනි කරනවා මීටර රූලක්. ඒකට ඕනි කරනවා මීටර රූලක්. හරිද? ඊළඟට මෙන්න මේ එකතු වෙන ජල පරිමාවේ ස්කන්ධ මැනගන්න සිද්ධ වෙනවා. මේ එකතු වෙන ජල පරිමාවේ ස්කන්ධ මැනගන්න සිද්ධ වෙනවා. අන්න ඒකට අපිට ඕනි කරනවා ඉලෙක්ට්‍රොනික තුලාව, සිදණු තුලාව, සිදණු තුලාව කියන තුලා තුනෙන් මොකක් හරි තුලාවක්. ඉලෙක්ට්‍රොනික තුලාව කියලා ලියාගන්න. ඉතින් ඒක ගැටලුවක් නැහැ නේ. කෝකටත් අයිලි වගේ ඕනි මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එහෙනම් තුලාවක් ඕනේ. නිකන් තුලාව කියලා තිබ්බොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. එක්ක ඉලෙක්ට්‍රොනික තුලාව, සිදණු තුලාව, එහෙම නැත්නම් සිව්දණු තුලාව. හරිද? ඉලෙක්ට්‍රොනික තුලාව කියලා ලියාගන්න. ඇත්තටම අපිට ඕනි කරන්නේ එතන උෂ්ණත්ව මැනගන්න එක නෙමෙයි. එතන මේ ජල පරිමාව නෙමෙයි, ජල ස්කන්ධ නෙමෙයි මැනගන්න ඕනේ. තප්පරයකදී එකතු වෙච්ච ජල ස්කන්ධ. එහෙම නැත්නම් ජලය එකතු වෙච්ච ශීඝ්‍රතාවය. එතකොට ජල ස්කන්ධ විතරක් මැනගෙන හරියන්නේ නැහැ. ජලය එකතු වෙච්ච ශීඝ්‍රතාවය මැනගන්න කාලය මැනගන්නත් ඕනේ. එහෙනම් මේකේ පෙන්නලා නැති වුණාට
අපිට තව උපකරණයක් ඕනි. ඒක තමයි විරාම රොලෝසුව. එහෙනම් අපිට විරාම රොලෝසුවක් ඕනි වෙනවා. ඒක මෙතන පෙන්නලා නැහැ. හැබැයි විරාම රොලෝසුවක් ඕනි. විරාම රොලෝසුවක් ඕනි. හරිද? විරාම රොලෝසුවක් ඕනි වෙනවා. හරිද? එහෙනම් දැනට මිනුම් උපකරණ විදිහට ඕනි වුණේ ওই ටික. මොනවද? කැපිටල් වමේ ඉඳන් පටන් ගන්න කැපිටල් D මැනගන්න වර්නියර් කැලිපරයක්. සිම්පල් D මැනගන්න මීටර් රූලර් එකතු වෙච්ච ජල ප්‍රමාණය ස්කන්ධ මැනගන්න ඉලෙක්ට්‍රොනික තුලාවක්. කොච්චර කාලෙකදීද එකතු වුණේ කියලා මැනගන්න කාලය මැනගන්න විරාම රොලෝසුව. කොච්චර කාලයකදීද එකතු වුණේ කියලා කාලය මැනගන්න විරාම රොලෝසුව. හරිද? ඔය අවශ්‍ය වෙච්ච මිනුම් උපකරණ. තව උපකරණයක් තියෙනවා. ඒ මොකක්ද? මෙතන මේ ඒ කෙළවර ඇතුලේ හිමාලයෙන් පිරෙනව නේද? අන්න ඒ පිරෙන හිමාලය හදාගන්න අපිට හිමාල ජනකයක් ඕනේ. අපෙන් අහන්නේ අවශ්‍ය මිනුම් උපකරණ විතරක් නෙමෙයි අවශ්‍ය සියලුම උපකරණ. මෙන්න මේ ඒ කෙළවර හිමාලයෙන් පිරෙනවා. ඒ හිමාලය හදාගන්න අපිට හිමාල ජනකයක් ඕනේ. එහෙනම් අර ටිකට අමතරව හිමාල ජනකයක් ඕනේ. අර ටිකට අමතරව හිමාල ජනකයක් ඕනේ. ඕකේ නියත පීඩන හිස උඩ කතා කරන නිසා නියත පීඩන හිස ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි උඩ නියත පීඩන හිස කතා නොකළා නම් ඔතන අවශ්‍ය උපකරණ ගොඩේ නියත පීඩන හිස තියෙන්නත් ඕනේ. හරිද? උඩ නියත පීඩන හිස ගැන කතා කිරීමක් තියෙන නිසා නියත පීඩන හිස කියලා ලියන්න අවශ්‍ය නැහැ මෙතන යට කොටසේදී. හැබැයි නියත පීඩන හිස ගැන උඩදී කතා නොකළා නම් නියත පීඩන හිසත් අවශ්‍ය වෙනවා. නියත පීඩන හිසත් අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඔන්න මිනුම් උපකරණ ටික සහ අනිකුත් උපකරණ ටික. හරිද? ඒක අර ප්‍රස්ථාර වල හිමීට මේ කොටසෙන් කොටස ලියාගත්තා නම් හරි. ඊට පස්සේ අපෙන් අහනවා ලෝහ දණ්ඩේ ඒ කෙළවර හිමාලයේ භාවිතයෙන් රත් කරනවලු T බටය හරහා හිමාලය යැවීම Q බටය හරහා හිමාලය යැවීමට වඩා සුදුසු වීමට හේතු දෙකක්. P බටයෙන් හිමාලය යවන්න සුදුසු වෙන හේතු අහනවා Q බටයෙන් යවනවට වඩා. මේ බලන්න. මෙතන මෙහෙම නේද වෙන්නේ. අපි ඇත්තටම හිමාලයේ යවන්නේ ඉහළ කෙළවරෙන්. ඒකට හේතුව තමයි හිමාලය කියලා කියන්නේ ඝනත්වය අඩුයි. හිමාලය ගමන් කරන්නේ උඩට. නිකමට හිතන්න Q ගෙන් ඇතුල් කරා කියලා. Q ගෙන් ඇතුල් කරන්නේ නැහැ දෝෂයක් ඒක. අපි නිකමට හිතමු Q ගෙන් ඇතුල් කරා කියලා. P ගෙන් තමයි ඇතුල් කරන්න ඕනේ. අපි නිකමට හිතමු Q ගෙන් ඇතුල් කරා කියලා. එතකොට Q ගෙන් හිමාලය ඇතුල් කරොත් හිමාලය කොහොමවත් ඉහළට යන නිසා මේගොල්ලෝ මෙහෙම කිසි හැලහොල්මනක් නැතුව ඉහළට ගමන් කරයි. හරිද? ඒක කිසිම බාධාවකින් තොරව හිමාලය ඉහළට ගමන් කරනවා. එතකොට අර හිමාල කුටීරය ඇතුලේ හිමාලය පිරෙන්නේ නැහැ නේද? හිමාල කුටීරය ඇතුලේ පිරෙන්නේ නැහැ හිමාලය. එහෙනම් Q ගෙන් ඇතුල් කරොත් හිමාල කුටීරය ඇතුලේ හිමාලය පිරෙන්නේ නැහැ. හැබැයි P ගෙන් ඇතුල් කරොත් හිමාලය යන්න හදන්නේ ඉහළට. එහෙනම් බලනවා යා මෙහෙම ඉහළට යන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? උඩ ඉඳන් පහළට මේ වගේ හිමාලය පිරෙනවා. එතකොට හිමාලය පිට වෙන්නේ සම්පූර්ණයෙන්ම හිමාල කුටීරය හිමාලයෙන් පිරුණාට පස්සේ. හිමාලය පිට වෙන්නේ සම්පූර්ණයෙන්ම හිමාල කුටීරය
හිමාලයෙන් පිරුණාට පස්සේ. හරිද? හිමාලයෙන් පිරුණාට පස්සේ. එහෙනම් P ගෙන් ඇතුල් කරන එකේ පළවෙනි වාසිය තමයි ලියා ගන්න. හිමාල කුටීරය සම්පූර්ණයෙන්ම හිමාලය පිරීමට සැලැස්විය හැකිය. පළවෙනි වාසිය තමයි P ගෙන් ඇතුල් කරද්දී හිමාල කුටීරය සම්පූර්ණයෙන්ම හිමාලයෙන් පිරීමට සැලැස්විය හැකිය. හිමාල කුටීරය සම්පූර්ණයෙන්ම හිමාලයෙන් පිරීමට සැලැස්විය හැකිය. හිමාල කුටීරය සම්පූර්ණයෙන්ම හිමාලයෙන් පිරීමට සැලැස්විය හැකිය. එහෙම නැත්නම් ඒකම අපිට හොඳට ලියා ගන්න පුළුවන් මෙහෙම. ඒකම අපිට ලියා ගන්න පුළුවන්. දැන් ඔය උඩ කතා කරපු හේතුවම මෙහෙම හිමාලය සම්පූර්ණයෙන්ම පිරුණාම අර ඒ කෙලවර බලන්න හොඳට හිමාලෙත් එක්ක ස්පර්ශ වෙනවානේ. අර ඒ කෙලවර බලන්න. ඒ කෙලවරට දැන් හිමාලයෙන් තාපේ මෙහෙනුත් ලැබෙනවා. ඔහොම හොඳට තාප ස්පර්ශයක් තියෙනවා. ඉතින් ඒ කෙලවර හොඳට තාපෙන් අර හිමාලය සමග ස්පර්ශ වෙනවා. හරිද? එහෙම හොඳට ස්පර්ශ වෙන නිසා ඒ කෙලවරේ උෂ්ණත්වය සෙල්සියස් 100 කියන එකේ. ඒ කෙලවරේ උෂ්ණත්වය සෙල්සියස් 100 නියත වශයෙන්ම තියෙනවා කියලා අපිට අරගන්න පුළුවන්. ඒ කෙලවරේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100 නියත වශයෙන්ම තියෙනවා කියලා හිතන්න පුළුවන්. හරිද? සෙල්සියස් අංශක 100 නියත වශයෙන්ම තියෙනවා කියලා හිතන්න පුළුවන්. හිමාලයත් එක්ක හොඳට ස්පර්ශ වෙන නිසා. එහෙනම් ඔය පළවෙනි උඩ කතා කරපු හේතුවටම තව ඕන්න ලියන්න පුළුවන් මෙහෙම. දැන් මේ දැන් කියන හේතු ටික ඔක්කොම එක කැටගරි එකේ. හොඳේ. මේ දෙකක් ලිව්වා කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේ ඔක්කොම දැන් මේ කියන හේතු ටික ඔක්කොම අර උඩ කැටගරි එකටමයි අයිති වෙන්නේ. හරිද? දැන් උඩ අපි කතා කරේ හිමාල කුටීරේ සම්පූර්ණයෙන්ම හිමාලයෙන් පිරීමට සලසන්න පුළුවන් කියලා. ඒකටම තමයි අයිති වෙන්නේ. මෙන්න මේ හේතු ටික මොනවද? ඒ කෙලවර හිමාලය සමග හොඳ ස්පර්ශයක් ඇතිවීම. ඒ කෙලවර හිමාලය සමග හොඳ ස්පර්ශයක් ඇතිවීම. ඒ කෙලවර හිමාලය සමග හොඳ ස්පර්ශයක් ඇතිවීම. එහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙලවරේ උෂ්ණත්වය නියත වශයෙන්ම සෙල්සියස් 100 බව තහවුරු කිරීම. ඒ කෙලවරේ උෂ්ණත්වය සෙල්සියස් 100 බව තහවුරු කිරීම. ඒ කෙලවරේ උෂ්ණත්වය සෙල්සියස් 100 බව තහවුරු කිරීම. ඔය හේතු තුනම එකම හේතුව. එකම කැටගරි එකේ තියෙන හේතුව. හරිද? එතකොට රෝම ඉලක්කම් එකට ඔය තුනෙන් එකක් ලිව්වා නම් හරි. රෝම ඉලක්කම් දෙකට දෙවෙනි හේතුව මේ බලන්න. දැන් හරිනේ නේද? මොනවද හේතු තුන? එකම කැටගරියේ තියෙන හේතු තුන අපි කතා කරේ. හිමාල කුටීරේ සම්පූර්ණයෙන් හිමාලෙ පිරීම. P ගෙන් ඇතුල් කරද්දි වෙන වාසිය තමයි. දැන් අපි මෙතන ඇතුල් කරන්නේ P ගෙන්නේ. P ගෙන් ඇතුල් කරද්දී හිමාලය ඇතුල් වෙන්නේ P ගෙන්. හිමාලය ඇතුල් වෙන්නේ P ගෙන්. පිට වෙන්නේ Q ගෙන්. හරිද? ඒකේ තියෙන වාසිය තමයි මොකද්ද? හිමාල කුටීරේ සම්පූර්ණයෙන්ම හිමාලයෙන් පිරෙනවා. දණ්ඩේ ඒ කෙලවර හිමාලය සමග හොඳින් ස්පර්ශ වෙනවා. ඒ කෙලවරේ උෂ්ණත්වය නියත වශයෙන්ම සෙල්සියස් 100 බව කියන්න පුළුවන් වෙනවා. ඒ කෙලවරේ උෂ්ණත්වය නියත වශයෙන්ම සෙල්සියස් 100 බව තහවුරු වෙනවා. ඊළඟට දෙවෙනි හේතුව මොකක්ද? මෙතන හිමාල බැරි වෙලාවත් ඝනීභවණය වීමක් සිද්ධ වුණොත් හිමාලය බැරි වෙලාවත් ඝනීභවණය වීමක් සිද්ධ වුණොත් ජල බිඳුවක් හැදුනොත් ඔහොම ජල බිඳුවක් හැදුනොත් හරිද? බැරි වෙලාවත් මේ කෙළවරේදී ජල බිඳුව හැදුනොත් මොකද වෙන්නේ? දැන් හිතන්න දැන් බැරි වෙලාවත් Q ගෙන් ජලය ඇතුල් කළා කියලා. එතකොට Q ගෙන් ජලය ඇතුල් කරද්දී මෙතන ජල බිඳුවක් හැදුනොත් ඒ ජල බිඳුව පිට වෙන්නත් ඕනි පහළටනේ. හැබැයි හිමාලය අපි ඇතුල් කරන්නේ උඩට. එහෙම වුණොත් හිමාලයට අවහිරතාවක් ඇති වෙනවා.
හැබැයි මෙතනදී ජල බිඳුවක් හැදුනොත් එහෙම අවහිරතාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි? මෙතන හැදෙන ජල බිඳුවට මෙහෙම ගිහිල්ලා පහලින් එළියට යන්න පුළුවන්. හරිද? මෙතන හැදෙන ජල බිඳුව මෙහෙම පහලින් එළියට යන්න පුළුවන්. හරිද? එතකොට අවහිරතාවක් ඇති වෙන්නේ නැහැ. ඒක දෙවෙනි වාසිය. එහෙනම් P ගෙන් හුමාලය ඇතුල් කරද්දි වෙන දෙවෙනි වාසිය තමයි ඇතුළේදී ජලයේ ඝනීභවනය වීමක් වුණොත් ඇතුළේදී ජලයේ ඝනීභවනය වීමක් වුණොත් හුමාලය අවහිර වෙන්නේ නැහැ. හුමාල ඇතුල් වීම අවහිර නොවි අවහිර නොකර Q ගෙන් ජල බිඳුව පිට වෙන්න පුළුවන්. එහෙනම් ලියාගන්න දෙවෙනි වාසිය හුමාල කුටීරය තුළ ජලයේ ඝනීභවනය වීමක් සිදු වුවහොත් හුමාල කුටීරය තුළ ජලයේ ඝනීභවනය වීමක් සිදු වුවහොත් හුමාලය ඇතුල්වීම අවහිර නොකර හුමාලය ඇතුල්වීම අවහිර නොකර එය කිව් කෙළවරින් පිට වී යයි. හුමාල ඇතුල්වීම අවහිර නොකර කිව් කෙළවරින් පිට වී යයි. හරිද? එහෙම නැත්නම් ඕක ලියන්න පුළුවන් ජලය ඝනීභවනය වීම නිසා හුමාලය අවහිර නොවේ කියලා. ජලය ඝනීභවනය වීම නිසා හුමාලය අවහිර නොවේ කියලා. හරිද? කවුරු හරි මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මට එවන්න. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මට එවන්න කවුරු හරි. හරි. ඊළඟ කොටස බලන්න. D කොටසේ අහනවා පද්ධතිය නොසැලෙන අවස්ථාවට පත් වී ඇද්දයි ඔබ නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා. පද්ධතිය අනවරත අවස්ථාව එහෙම නැත්නම් නොසැලෙන අවස්ථාවට පත් වුණාද කියලා අපි බලන්නේ මෙතන තාප ගලා යාම ක්‍රමවත්ව තාප ගලා යාම සිද්ධ වෙලා ඒ නියත ශීඝ්‍රතාවල නතර වෙනවා. ඒතකොට තාප ගලා යාමේ ශීඝ්‍රතා අවසාන වශයෙන් නියත වෙනවා. හරිද? දණ්ඩෙන් තාප ගලා යාමේ ශීඝ්‍රතාවත් අවසාන වශයෙන් නියත වෙනවා. ඒ ශීඝ්‍රතාවයම අර B කෙළවරේ ඔතලා තියෙන නලයේ ජලයෙන්ුත් තාපය අවශෝෂණය කරගන්නවා. ඒ ජලය අවශෝෂණය කරගන්න ශීඝ්‍රතාවයත් අවසාන වශයෙන් නියත වෙන්න ඕනි අනවරත අවස්ථාවේදී. එහෙනම් මතක තියාගන්න අනවරත අවස්ථාවේදී දණ්ඩ තුලින් තාප ගලා යාම ජලයෙන් තාප අවශෝෂණය කර ගැනීම කියන ශීඝ්‍රතා දෙකම නියත වෙන්න ඕනි අනවරත අවස්ථාවේදී. ඒ ශීඝ්‍රතා දෙකම නියත වුණා නම් උෂ්ණත්වමාන පාඨාංක එයාලට ගන්න පුළුවන් උපරිම අවස්ථාවට ඇවිල්ලා නතර වෙනවා. එහෙනම් උෂ්ණත්වමාන පාඨාංක නොසැලෙන අවස්ථාවක් වෙනවා. නොසැලෙන කියලා කියන්නේ උෂ්ණත්වමාන පාඨාංක ටික වැඩි වෙලා නැවත අඩු වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ උඩ වැඩි වෙලා ඒ වැඩි වෙච්ච තැනක නතර වෙනවා. හරිද? එතනින් එහාට එයා වැඩි වෙන්නෙත් නැහැ, ඉහළට යන්නෙත් නැහැ. එතනින් එහාට උෂ්ණත්වමාන පාඨාංක පහළට යන්නෙත් නැහැ. නොසැලෙන අවස්ථාවක් වෙනවා. උෂ්ණත්වමාන පාඨාංක 4ම නොසැලෙන අවස්ථාවක් ආවහම අපි තීරණය කරනවා ජලයෙන් තාපය අවශෝෂණය කරගත ශීඝ්‍රතාවෙත් නලයෙන් තාපය ගලාගෙන ගිය ශීඝ්‍රතාවෙත් නියතයි කියලා. හරිද? නියත වුණා කියලා, අනවරත වුණා කියලා. හරිද? අන්න එහෙම තමයි තීරණය කරන්නේ. එහෙනම් පද්ධතිය නොසැලෙන අවස්ථාවට පත් වී ඇද්දයි ඔබ නිරීක්ෂණය කරන්නේ උෂ්ණත්වමාන පාඨාංක 4ම ඒවාට අනුරූප උපරිමයකට පත් වී නොසැලෙන අවස්ථාවකට පත්වීම. එනම් උත්තරය ලියා ගන්න උෂ්ණත්වමාන පාඨාංක 4ම ඒවාට අනුරූප උපරිම අගයකට පත් වී
ඒවාට අනුරූප උපරිම අගයකටපත් වී පාඨාංක නොසැලීම එහෙම නැත්නම් නොසැලෙන තත්වයකට පත්වීම ඒවාට අනුරූප උපරිම අවස්ථාවකට උපරිම අගයකටපත් වී නොසැලෙන අවස්ථාවකට පත්වීම උෂ්ණතමාන පාඨාංක නොසැලෙන අවස්ථාවකට පත් වෙනවා. අන්න ඒකෙන් තමයි අපි හඳුනගන්නේ පද්ධතියම නොසැලෙන අවස්ථාවේ තියෙන්නේ කියලා. අනවරත අවස්ථාවේ තියෙන්නේ කියලා. උෂ්ණතමාන පාඨාංක නොසැලෙන අවස්ථාව කියන එක වෙනස් නොවීම කියලා ලියන්නත් පුළුවන්. කාලය සමග වෙනස් නොවීම කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණතමාන පාඨාංක ඒවාට අනුරූප උපරිම නියතයකට පත්වීම කියලා ලියන්නත් පුළුවන්. උපරිමයකට පත්වී නියත වීම කියලා ලියන්නත් පුළුවන්. ඊළඟට T1 T2 උෂ්ණත්මාන සහ ලෝහ දණ්ඩ අතර හොඳ තාප ස්පර්ශයක් ලබා ගන්නේ කොහොමද කියලා අහනවා. මේ බලන්න. T1 T2 උෂ්ණත්මාන සහ දණ්ඩ අතර හොඳ තාප ස්පර්ශයක්. මෙතන මෙහෙමයි. දණ්ඩේ මෙහෙම සිදුරු තියෙනවා. ඔය සිදුරු වලට තමයි අර T1 T2 උෂ්ණත්මාන දාලා තියෙන්නේ. එතකොට T1 T2 උෂ්ණත්මාන වල බල්බය මේ සිදුරේ ගිල්ලලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා මේ උෂ්ණත්මාන වල බල්බය සිදුරේ ඊතරම් හොඳට ස්පර්ශ වෙන්නේ නැහැ. අර පහලින් චූටි ස්පර්ශයක් විතරයි තියෙන්නේ. එතකොට මෙතන හොඳ ස්පර්ශයක් නැහැ. ඒ හොඳ ස්පර්ශයක් හදාගන්න අපි කරන්නේ මෙන්න මේ සිදුර රසදියෙන් පුරවනවා. එතකොට මොකද වෙන්නේ? රසදිය කියන්නේ හොඳ තාප සන්නායකයක් නිසා සිදුර සහ දණ්ඩ අතර හොඳ තාප ස්පර්ශයක් ඇති වෙනවා. හරිද? එහෙනම් උෂ්ණත්මාන ගිල්වල තියෙන සිදුරු රසදිය පුරවනවා. එතකොට හොඳ තාප ස්පර්ශයක් ඇති වෙනවා. මේ දාන්නේ රසදිය. හරිද? මේ දාන්නේ රසදිය. ඔතනට රසදිය නැතුව වෙන මොනවා හරි ද්‍රව ලෝහයක් දාන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් යකඩ කුඩු ඉතාසියුම් යකඩ කුඩු දැම්මත් ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අර යකඩ කුඩු දාපුවාම ඒත් ගැටලුවක් තියෙනවා. ඉතින් මොකද යකඩ කුඩු හොඳට කම්පැක්ට් වෙන්නේ නැහනේ. යකඩ කුඩු දැම්මොත් අර කුඩු අතර තියෙනවනේ හිඩ. අන්න එහෙම නිසා එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා හොඳම උත්තරේ රසදිය දාන එක. මොකද රසදිය ලොකු පරිමාවක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුඩා පරිමාවක් විතරයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා හොඳම උත්තරේ රසදිය පාවිච්චි කරන එක. එහෙනම් ලියන්න උත්තරේ උෂ්ණත්මාන ගිල්වා ඇති සිදුරු තුලට T1 T2 උෂ්ණත්මාන T1 T2 උෂ්ණත්මාන ගිල්වා ඇති සිදුරු තුලට රසදිය දැමීම. T1 T2 උෂ්ණත්මාන ගිල්වා ඇති සිදුරු තුලට රසදිය දැමීම. ඊළඟට F කොටසේ අහනවා මෙම පරීක්ෂණයට අදාළ පහත දැක්වෙන දත් ඔබට දීලා තියෙනවා. T1 උෂ්ණත්මානයේ පාඨාංකය, T2 උෂ්ණත්මානයේ පාඨාංකය, T3 ගේ T4 ගේ පාඨාංකය. මිනිත්තු 3කදී එකතු කරන ලද ජල ස්කන්ධය දෙනවා. ලෝහ දණ්ඩේ වර්ගඵලය කෙලින්ම දෙනවා. උෂ්ණත්මාන අතර දුර දෙනවා. විශිෂ්ට තාපධාරිතාව ජලයේ 4200යි කියලා දෙනවා. අපෙන් අහනවා ලෝහයේ තාප සන්නායකතාවය. මෙතෙන්දී පාවිච්චි කරන තර්කය මොකද්ද? මෙතන අපි අරගන්න තර්කය තමයි දණ්ඩ තුලින් තාපය ගලාගෙන ගිය ශීඝ්‍රතාවය. දණ්ඩ තුලින් තාපය ගලාගෙන ගිය ශීඝ්‍රතාවය සමාන වෙනවා ජලය තාපය ලබාගත් ශීඝ්‍රතාවයට. මම අර කියුලියර උඩින් තිතක් තියෙන ශීඝ්‍රතාවය කියන එක නිරූපණය වෙන්නේ. දණ්ඩ තුලින් තාපය ගලාගෙන ගිය ශීඝ්‍රතාවය
සමාන වෙනවා ජලය ලබාගත් තාප ශීඝ්‍රතාවයට. දණ්ඩෙන් තාප ගලාගෙන ගිය ශීඝ්‍රතාවය අපිට ලියා ගන්න පුළුවන් K A වතාවක් D තීටයට DL. D තීටට දාන්න වෙන්නේ D තීටට දාන්න වෙන්නේ θ1 සහ θ2 අතර වෙනස. එහෙනම් θ1 ඍණ θ2 බෙදීම DL ට දාන්න වෙන්නේ සිම්පල් D. ඕක සමානයි ජලයේ තාපය අවශෝෂණය කරගත් ශීඝ්‍රතාවය. ජලයේ තාප අවශෝෂණය mc d theta. මෙතන විශිෂ්ට තාපධාරිතාව s කියලා දෙන්නේ. එහෙනම් ms d theta. d theta ට දාන්න පුළුවන් ජලයට ඇතුල් වෙන්නේ සෙල්සියස් 28 ජලය පිට වෙන්නේ 37 ජලය. එහෙනම් උෂ්ණත්ව වෙනස θ3 ඍණ θ4. θ3 ඍණ θ4. ඕක බෙදන්න ඕනි කාලයෙන්. මේකට පද ටික ආදේශ කරන්න. කේව හොයන්න තියෙන්නේ වර්ගඵලය අපිට දෙනවා 1.210 ඍණ 3යි. උෂ්ණත්ව වෙනස θ1 ට දාන්න පුළුවන් 75, θ2 ට දාන්න පුළුවන් 61. බෙදීම පරතරය සිම්පල් D 0.08. ඕක සමානයි කෙලින්ම මේ m බෙදීම t අරගන්න පුළුවන් එකතු වෙච්ච ජල ස්කන්ධය 0.4 කිලෝග්‍රෑම් ගත වෙච්ච කාලය විනාඩි 3යි. විනාඩි 3යි කියලා කියන්නේ 3 වැඩි කිරීම 60යි තප්පර. විශිෂ්ට තාපධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස 28 ඉඳන් 37ටනේ. එතකොට 37 ඍණ 28යි. 37 ඍණ 28යි. හරිද? මේ බලන්න. මේක සුළු කරන්න තියෙන්නේ. කොහොමද සුළු වෙන්නේ? මෙතන බිඳුවට බිඳුවක් කැපෙනවා. 6 වරක් 70යි. මෙතන 8 වැඩි කිරීම 10 ඍණ 2යි තියෙන්නේ. හරිද? 8 වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට 8 හදා ගන්න පුළුවන්. එතකොට මේකේ 10 ඍණ 2ට කැපුණාට පස්සේ 10 ඍණ 1ක් ඉතුරු වෙනවා. ඒ 10 ඍණ 1ත් මෙතනින් කපලා මෙයාව 4 කරන්න පුළුවන්. හරිද? 4 වරක් 1යි 4 වරක් 0.3යි. එහෙනම් k වර ගන්න පුළුවන් කීයද? 8 වැඩි කිරීම 70 වැඩි කිරීම 37යි 28යි අතර පරතරය 9යිනේ. 9 බෙදීම 0.3 වැඩි කිරීම 75 ඉඳන් 61ට 5න් එකක් 4යි 1යි 14යි. මේක කොහොමද සුළු වෙන්නේ? මෙතන 7 වරක් 2යි 7 වරක් 10යි දෙවරක් 1යි දෙවරක් 4යි 3 වරක් 0.1යි 3 වරක් 3යි. මෙතන තව තුනකුත් උඩ තියෙනවානේ. මෙතන 60 විතරනේ කැපුණේ. එතකොට අර බෙදීම තව තුනක් තියෙනවා. එතකොට ඒ තුනට මේ තුනත් කැපෙනවා. එහෙනම් සුළු වෙලා උඩ එනවා 40ක් යට එනවා 0.1ක්. ඔක සුළු වෙලා එන්නේ 40 බෙදීම 0.1. ඒ කියන්නේ 400යි. තාප සන්නායකතාවය වොට් මීටරයට කෙල්විනයට අමාර ගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා F. ඔය F කොටස අවසාන G කොටසේදී ලෝහ දණ්ඩෙන් සිදුවන තාපහානිය අවම කිරීම සඳහා අඩු කිරීම සඳහා X අවකාශයේ පොලිස්ටරීන් වැනි
හොඳ තාප පරිවාරකයකින් පුරවලා තියෙනවලු. වාතයේ තාප සන්නායකතාවය 0.02.5යිලු. පොලිස්ටයිරින් වල 0.08යිලු. මේ අනුව වාතයේ පොලිස්ටයිරින් වලට වඩා හොඳ තාප පරිවාරකයක් බව ගම්ම්‍ය වෙනවලු. ඇත්තටම පොලිස්ටයිරින් වලට වඩා වාතය හොඳ තාප පරිවාරකයක් තමා. හරිද? හොඳ තාප පරිවාරකයක් තමා. තාප සන්නායකතාව ඉතා අඩුයි වාතයේ. නමුත් එක්ස් අවකාශයේ පොලිස්ටයිරින් වලින් පෙරවීම වාතය පැවතීමට වඩා සුදුසු වන්නේ මන්දයි කියලා අහනවා. දැන් මෙතන මෙහෙමයි. වාතය හොඳ තාප පරිවාරකයක්. වාතය තුල තාප සන්නායකතාවය අඩු වෙනවා. වාතය තුල තාප සන්නායකතාව ඉතා අඩුයි. හැබැයි වාතයෙන් තාපය හානි වෙන්නේ සන්නායනයෙන් නෙමෙයි. වාතයෙන් තාප හානි වෙන්නේ සන්නායනය ක්‍රමයට නෙමෙයි. වාතයෙන් තාප හානි වෙන්නේ සංවහන ධාරාව ඔස්සේ. සංවහනයෙන්. හරිද? එතකොට සංවහනයෙන් සිදුවන තාප හානිය වාතය තුල වැඩි. හරිද? දැන් මෙතන තාප හානිය අවම කරන්න නෙවෙයි. තාප හානිය අවම කරන්න සන්නයනය අවම කළා හරියන්නේත් නැහැ. සියලුම ක්‍රම ඔස්සේ තාප හානිය අවම කරන්න ඕනේ. ඉතින් ඒකට සංවහනයත් බලපානවා. දැන් පොලිස්ටයිරින් ගත්තොත් පොලිස්ටයිරින් කියන්නේ ඝනයක් නිසා පොලිස්ටයිරින් කියන්නේ ඝනයක් නිසා ඝන ද්‍රව්‍යයක් නිසා ඝන වාතයක් නෙමෙයි වායුවක් තරලයක් නෙමෙයිනේ. තරලයක් නොවන ඝනයක් නිසා එයාගේ සංවහනයක් සිද්ධ වෙන්නේ නැහැ. සන්නයනය පමණයි සිද්ධ වෙන්නේ. එතකොට පොලිස්ටයිරින් වල සන්නයනය පමණයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ සන්නයනයෙන් වෙන හානියක් තියෙනවා ඉතා කුඩා හානියක්. දැන් වාතය තුල සන්නයනය නිසා සිද්ධ වෙන තාප හානිය අරකට වඩා අඩුයි තමයි. හැබැයි ඊට වඩා ලොකු තාප හානිය සිද්ධ වෙනවා සංවහනය ඔස්සේ. සංවහනය ඔස්සේ. උත්තරය ලියාගමු මෙහෙම. පොලිස්ටයිරින් වලට වඩා වාතය පොලිස්ටයිරින් වලට වඩා වාතය තුල පොලිස්ටයිරින් වලට වඩා වාතය තුල සන්නයනය ඉතා අඩුය. සන්නයනය ඉතා අඩුය. නමුත් වාතය තුල ප්‍රධාන වශයෙන් තාපහානි වන්නේ වාතය තුල ප්‍රධාන වශයෙන් තාපහානි වන්නේ සන්නයනයෙන් නොව සංවහනයෙනි. සන්නයනයෙන් නොව සංවහනයෙනි. පොලිස්ටයිරින් තුල සංවහනයක් නැත. පොලිස්ටයිරින් තුල සංවහනයක් නැත. එම නිසා සඵල තාප හානිය අවම වන්නේ පොලිස්ටයිරින් වලය. එම නිසා සඵල තාප හානිය එහෙම නැත්නම් මුළු තාප හානිය අවම වන්නේ පොලිස්ටයිරින් වලය. මුළු තාප හානිය අවම වන්නේ පොලිස්ටයිරින් වලය.